දෙවියන් වහන්සේගේ නාමයට ස්තුතිවන්ත වෙන අද උදෑසන අද දවසේ අන්තර්ජාලය ඔස්සේ අපි සමග සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් අද උදෑසන පිළිගන්නවා. හොඳයි අපි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයට අපි අද දවසේ හැරෙන්න යනවා. මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ වචනයට සූදානම් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම මම අද දවසේ ඔබ සමග කතා කරන්න යනවා. පීඩා මැද සාරවත් තැනකට දෙවියන් වහන්සේ අපිව පමුණුවන බව අපි දෙවියන් වහන්සේගේ වචනේ මේ සම්බන්ධව අප අද දවසේ අධ්‍යයනය කරන්නට යනවා. අපිට දකින්න ලැබෙන ගීතාවලිය 66 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මෙසේ කියනවා. ඔබ මිනිසයන් අපේ හිසට උඩින් යවුසේක ගිනි මැදින් හා ජල මැදින්ද ගියමුව නමුත් ඔබ අප ඒ සාරවත් තැනකට පැමිණ වූසේ. ආමේන්. අපිට දකින්න ලැබෙන මේ ස්ථානයේ ඔබ මිනිසයන් අපේ හිසට උඩින් යවුසේක ගිනි මැදින් හා ජල මැදින් අප ගියමුව නමුත් ඔබ අප ඒ සාරවත් තැනකට පැමිණ වූසේක. මේ ස්ථානයේ අපිට දකින්න ලැබෙනවා දෙවියන් වහන්සේ සමග අපි මේ යන ගමනේ මිනිස්සු එහෙම නැත්නම් මිනිස්යන්ගේ පීඩා කරදර ප්‍රශ්න මේ සියල්ල මැද්දේ ඒවා අපේ ජීවිතවල අපි ගමන් කරනවා. සමහරට මිනිස්සු නේද අපේ හිසට උඩින් යන තරම් විවිධ ප්‍රශ්න ගැටලු අපේ ජීවිතවල ඇති කරනවා. මේ අපිට ඒක දකින්න ලැබෙන බොහෝ අවස්ථාවන් වල අපිට මේ යන ගමනේදී මේ ජීවිත ගමනේදී අපිට බොහෝ විරුද්ධවාදීකම් ඒ සියලු අභියෝග මැද අපි ජීවිතේ මේ ගමන යනවා. ඒ නිසා අපි දකින්න ලැබෙන ඒ වගේම ඒකම කියනවා ගිනි මැදින් හා ජල මැදින් ගියමුව. ඒ වගේම ගිනිවැනි සෝදිසි ගිනිවැනි පරීක්ෂා ඒ වගේම පීඩා සහිත කාලවල එක්ක අපි ගමන් කරනු ලබනවා. අපි දන්නවා මේ ජීවිත ගමනේ අපි මේ ශ්‍රී ලංකා දේශය තුලම අපි එක කාල පරිච්ඡේදයක යුද්ධයක විවිධ ප්‍රශ්න අර්බුදයක අපි ජීවිත ගමන් කරනු ලැබුවා. රටක් හැටියට ඒ යුද්ධයක ඒ භීෂණය සමග විවිධ කාලවල වලට මුහුණ දුන්නා. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා තවත් ස්වභාවික විපත්ති, ව්‍යසන, සුනාමි වගේ දේවල් එක්ක මේ රටේ ජනතාව ගමන් කරනු ලැබුවා. ඒ වගේම අපිට දකින්න ලැබෙන අද වෙනකොට තව වසංගතයක් අපේ රටත් මුළු ලෝකයක් වසාගෙන තිබෙනවා. දැන් මේ පීඩා මැද ජීවිතයක් අපි මේ ගමන තුල ගමන් කරනවා. විවිධ වේදනා, පීඩා, කරදර මැද්දේ අපේ ජීවිත අපි ගමන් කරනු ලබනවා. නමුත් මේ ස්ථානෙම කියනවා නමුත් ඔබ අප ඒ සාරවත් තැනකට පැමිණුසේක. අපිට දෙන සුභාරංචිය තමයි මේ හැම පීඩාවක් මැද්දේ දෙවියන් වහන්සේ අපිව සාර්ථක එහෙම නැත්නම් සාරවත් තැනකට අපිව පමුණුවනු ලබනවා. කිතුණු ජනතාවෙනි දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන ඔබටත් මටත් අපි පිළිගන්න ඕන අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා පීඩාවල් කිතුණු ජීවිතය තුල තිබෙන බව. දේවචනේ කියනවා ලෝකේ නුඹලාට පීඩා තිබේ කියලා. පීඩාවල් තිබෙන එක දෙවියන් වහන්සේගේ වචනේ අපි දකිනවා හැම දෙවියන් වහන්සේ සමග ගමන් කළා වූ පීඩා නැති ජීවිතයක් නැහැ. නමුත් සුමාරච්චිය තමයි ඒ අපව දෙවියන් වහන්සේ සාරවත් තැනකට පමුණුවනු ලබනවා. ඒකෙන් අදහස් කරන්නේ හැමදාම පීඩා විඳ ජීවත් වෙන එක නෙවෙයි කිතුණු ජීවිතය තුල තිබෙන්නේ. පීඩාවල්ම මුළු ජීවිත කාලෙම පීඩාවක් තුල නම් අපේ ජීවිත ගමන් කරන්නේ අපිට කිසි ප්‍රීතියක් සතුටක් අපේ ජීවිත ගමනේ හොයාගන්න බෑ. නමුත් කිතුණු ලෙස අපිට හැමදාම පීඩාවල් එක්ක නෙවෙයි අපි පීඩා සමග අපට ප්‍රීතිය දෙවියන් වහන්සේගේ වචනේ එහෙම නැත්නම් සැනසීමක් සමාදානයක් දේ වචනේ සඳහන් කරනු ලබනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද දවසේ මේ වචනේ අසන්නා වූ ඔබත් මමත් අපි
ඒ නිසා හැමදාම අපිට කියන්න බෑ හැමදාම පීඩා හැමදාම කරදර හැමදාම ප්‍රශ්න හැමදාම පීඩා කරදර නැති ජීවිතයක් කවදාවත් නැහැ. නමුත් අපිට සැනසීමක් සමාදානයක් ප්‍රීතියක් මේ සියල්ල තුළ අපිට තිබෙනවා. දැන් අපි දකිනවා ක්‍රියාපතට හැරෙනකොට ක්‍රියා 27 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ කියනවා අපි දකින එතන පෞල්තුමාගේ ජීවිතේ පෞල්තුමා හිරකරුවෙක් හැටියට ඔහු ගමනක් යනවා. ඔහු ඒ ජීවිතේ ඔහු හිරකරුවෙක් ඒ වගේම ඔහු බැඳුම් ලැබ ඔහු ගමන් කරන අතර මේ 13 වෙනි පදයේ කියන දකුණු හුලඟ හිංසරේ යසු කල ඔහු තමුගේ අදහස ඉස්තුනේ සිතා නැංගුරම් ඔසවා ප්‍රීතිය වෙරළ අසලින් ගියෝය. නමුත් මද වේලාවකින් එවුරු කුලෝන් නම් කුණාටු සුළඟ එතනින් හැමුවේ නැව ඊට හසු සුළඟ ඉදිරියට යන්න බැරි වූ බැවි සුළඟට ගහගෙන යන්න ඉඩ හැරිය වුණා. දැන් අපි දකිනවා ලොකු කුණාටුවකට පෞල්තුමා මූණ දෙන්න සිද්ධ වුණා. පෞල්තුමා සමග ගමන් කළා වූ ඒ නැවේ සිටියා වූ අයට මේ ගමනේදී ලොකු කුණාටුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් මෙතනදී අපිට දකින්න පුළුවන් පෞල්තුමා යන ගමනේ ලොකු කුණාටුවක්. පෞල්තුමා ගමන් කරන්න යන්නේ රෝමේ දෙසට. නමුත් අපි දකිනවා ඒ වගේම ඊට ප්‍රථමයෙන් ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ මෙලීතිය අසලින් ගමන් කරන කල යම්කිසි එහෙම නැත්නම් මේ මෙලීතිය කියන දේශයට ඔහුට ඒ අසලට ගමන් කරන්න සිද්ධ වුණා. නමුත් අපිට දකින්න ලැබෙනවා කොහොම හරි ඔවුන්ගේ ජීවිත බේරගනු ලැබුවා. 43 වෙනි පදයේ කියන 27 ක්‍රියා 27 43 කියනවා 43 44 බැලුවොත් නමුත් 100කට මුලා දෑනියා පවුල් ආරක්ෂා කරනු කැමැතිව ඒ අදහසින් ඔවුන් වළක්වා පීනන්ට පුළුවන් අයට පළමු කොට මුහුදට පැන ගොඩට යන්නත් සෙස්සන්ට සමහරු ලෑලි වලින් සමහරු නැවේ කෑලි වලින්ද ගොඩට යන්න අනකලේ. මෙසේ සියල්ලෝම ගැලවි ගොඩට පැමුණුනේ. අපි දන්නවා මේ කුණාටුව මැද්දේ තමයි ඔවුන් මේ මෙලීතිය කියන ස්ථානෙට පැමිණුනේ. ඒ නිසා මේ පෞල්තුමාගේ ජීවිතයේ විවිධ කුණාටු ප්‍රශ්න මැද්දේ ආවා. වගේම මේ ගමන තුල ඔහු ලොකු කුණාටුවකට මුහුණ දුන්නා. නමුත් අපි දකිනවා මේ ස්ථානයේදී පෞල්තුමා ඇතුළු මේ පිරිසම පෞල්තුමාගේ වචනය සමග දෙවියන් වහන්සේගේ මිනිසයා තුල තිබුණා වූ ඒ දෙවියන් වහන්සේගේ හස්තය සමග ඔවුන් විවිධ මොන අමාරුකම හෝ ඔවුන් මේ ගොඩ බිමට පමුණුන් ලැබුවා. ඒ වගේම සමහර අය ලීවලින් සමහර අය පීනමින් ඔවුන් ඒ ගොඩට එහෙම නැත්නම් ඒ ගොඩට පැමුණා කියලා දේ වචනේ කියනවා. දැන් අපි දකිනවා ඒ ගමන තුලම තිබුණේ ලොකු පීඩාවක්. ඒ ගමන තුලම තිබුණේ ලොකු වෙහෙසක්. ඒ වගේම බලාපොරොත්තුවක් නැති තැන් වලින් උන් ගමන් කරනු ලැබුවා. නමුත් පෞල්තුමා ඒ කුණාටුව තුල ගමන් කළේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සමගයි. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපිට දකින්න ලැබෙනවා අපි යන ගමනේදී අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල යන ගමන තුල අපිට පීඩා තිබෙනවා. පෞල්තුමා පාපයක් කරලා නෙමෙයි මෙතන. පෞල්තුමා තුල තිබෙන වැරදි නිසා නෙමෙයි ඔහු හිරකරුවෙක් වුණේ. පෞල්තුමා දේව වචනේ දේශනා කරද්දී ඒ වගේම දෙවියන් වහන්සේගේ වැඩේ කරන අතරේ ඔහුට පැමුණා වූ පීඩාවක් කරන කොටගෙන ඒ වගේම ඔහුව ගෙන යන මාර්ගයේ හිරකරුවෙක් හැටියට ගෙන යන මාර්ගයේ මේ පැමුණා වූ පීඩා සහිතව ඔහු පැමිණෙනවා මේ මෙලීතිය කියන ස්ථානයට. අපිට දකින්න ලැබෙනවා මේ මෙලීතිය තුල දෙවියන් වහන්සේ ඊළඟ පියවර පටන් ගන්නවා. සමහරට ඔහු හිතුවේ නෑ ඒ පීඩාවත් එක්ක නැවත ශාස්ත්‍රීයත්වයක් එහෙම නැත්නම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ. නමුත් අපිට දකින්න ලැබෙනවා මේ 28 වෙනි පරිච්ඡේදයට යනකොට දෙවෙනි පදයේ එතන කියනවා ඒ සිටි මිලිච්චෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්වුවේ මක්නිසාද පැවතුනා වර්ෂාව නිසාද සීතල නිසාද ඔහු ගිනි පත්තු කරද්දී අප සියල්ලන් පිළිගත්තෝ. පවුල් ධර්මිකයක් එක්කොට ගින්නෙහි ලූ කල ගිනි උෂ්ණය නිසා සර්පෙක් පිටවි ඇවිත් ඔහුගේ අතේ ඉල්ලුනේ. අපි දකිනවා මේ ස්ථානයේ යම් සීතල නිසා ගිනි අවුලුනේ සිටියා. පවුල් කියන්නේ ඒ ගින්න තවත් අවුලවන්න ගිය කෙනෙක්. ඒ කියන්නේ පවුල් ගින්න නිවන්න ගියේ නෑ. පවුල් ඒ ගින්නට
තවත් ගින්නක් අවුලවන්න ගියා. මේ ජීවිතය තුල අපි දන්නවා දෙවියන් වහන්සේගේ මිනිස්යා දේව ආත්මය තුල ගමන් කළා වූ දෙවියන් වහන්සේගේ මිනිස්යා. මේ දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ ස්වභාවයක් තමයි ඔහු ඒ ගින්න තවත් අවුලවන්න ගමන් කළා. ඒ නිසා අපි කිතුණු ජනතාව දෙවියන් වහන්සේගේ මිනිස්යෝ කියලා කියන්නේ අපි ගමන් කරන තැන ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න තවත් ඇවිලෙන්න යනවා. අපි යම් ස්ථානයකට යනවාද එතන තවත් ගින්නක් ඇවිලෙනවා. අපි දන්නවා දෙවියන් වහන්සේගේ මිනිස්ය ඒ ගින්න තවත් අවුලවන්න යනකොට අපි දන්නවා සර්පය පිට වෙන්න පටන් ගත්තා. අපි දකින දේ තමයි මේ අදහිල්ල ගමන යනකොට අපට විරුද්ධවාදීකම් වැඩිම තිබෙන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය වැඩ කරන අය. ඒකට හේතුව නම් සතුරා යක්ෂයා දන්නවා දෙවියන් වහන්සේගේ මිනිස්යා දෙවියන් වහන්සේගේ මිනිස්සු යම් තැනකට යනවාද එතන යමක් ඇවිලෙන්න යනවා. එතන යමක් සිද්ධ වෙන්න යනවා. එතන දෙවියන් වහන්සේගේ ක්‍රියාව පටන් ගන්න යනවා. ඒ නිසා තමයි මිනිස්යන්ට විරුද්ධවාදීකම් පැමිණෙන්නේ. ඒ නිසා අපි දකිනවා සාමාන්‍ය යුද්ධයක් නැති අයට එහෙම නැත්නම් සටනක් නැහැ. ඔහේ අපි දන්නවා ක්‍රීඩාවක් කරනකොට ඒ ක්‍රීඩාවට එහෙම නැත්නම් ජය පරාජය දෙකටම මුහුණ දෙන්න වෙන්නේ ක්‍රීඩා පිටියේ ඉන්න ක්‍රීඩා කරන අයට. නමුත් බලන් ඉන්න අයට නැත්නම් ඔඩියන්ස් එකේ ඉන්න කිසි කෙනෙකුට ඒක දිහා බලලා යම් විවේචනයක් කියන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් කෑ ගහන්න පුළුවන්, ඔල්වරසන් දෙන්න පුළුවන්. නමුත් ජය හෝ පරාජයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඒ ක්‍රීඩා පිටියේ ඉන්න අයට. ඒ වගේ යුද්ධයට මුහුණ දෙන අයට තමයි පහරවල් එහෙම නැත්නම් පීඩා කරදර මේ හැමදේම තිබෙන්නේ. නමුත් අපිට දකින්න ලැබෙනවා මේ පෞල්තුමා මේ ස්ථානයේදී ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඔහුගේ අතේ මේ ගින්න පත්තු කරන්න යන වෙලාවේ සර්පේ ඔහුගේ අතේ එල්ලෙනවා. අපි දකින්න දේ තමයි බයිබලයේ බොහෝ ස්ථානවල කියනවා ලෝකේ නුඹලාට පීඩා තිබෙනවා. නමුත් ධෛර්යමත් වෙලා මම ලෝකෙන් ජය ගන්නවා. ප්‍රේමවන්ත සෙනගනි මෙවැනි කාල පරිච්ඡේදයක අපේ ජීවිතවල අපි දෙවියන් වහන්සේ තුල හොඳ ගමනක් යනකොට සමහරට පීඩා පැමිණෙන්න පුළුවන්. සමහරට ගෙදරක ඇදහිල්ල තුල ගමන් කරන දෙවියන් වහන්සේට වචනේ විශ්වාස කරන වචනයට ගරු කරන වචනේ පවත්වන්නට යන අයට පීඩා වැඩි වෙන්න පුළුවන්. ඒක හේතුව ඒක වචනේ කියලා තියෙන දෙයක්. දැන් මෙතන අනිත් වටේ පිටේ හිටපු අයට නෙමෙයි සර්පය ඇල්ලුනේ මේ පාවුල්ට. පාවුල් තමයි අර ගින්න පත්තු කරන්න හැදුවේ. අර ගින්න දල්වන්න හැදුවේ. ගින්න නිවලා යන්න ඉඩ හැරියානම් සමහරට මේ සර්පය එල්ලෙන්නේ නැහැ. නමුත් මේ ගින්න තවත් අවුලවන්න හො තීරණය කරා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි අපේ ජීවිතය අපි යම් තැනක යම අවුලවන්න යම ක්‍රියාවට නගන්න අපි උත්සාහ කරනකොට සමහරට විරුද්ධවාදීකම් පැමිණෙන්න පුළුවන්. සතුරා දැනගන්නවා ඒක. නමුත් වැදගත් වෙන දේ තමයි මේ ස්ථානයේ ඔවුන් බලාගෙන ඉන්නවා. පවුල් ධර්මිකයක් එක්කොට ගින්නෙහිලු කල ගිනි උෂ්ණය නිසා සර්පයන් පිටවි ඇවිත් ඔහුගේ අතේ එල්ලුනේ. අපි දන්නවා ඒ ගින්න වැඩි වෙනකොට තමයි විරුද්ධවාදිය වැඩි වෙන්නේ. එහෙම නැත්නම් උෂ්ණය වැඩි වෙනකොට එහෙම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න වැඩි වෙනකොට තමයි අපි දකිනවා අපේ ජීවිත වල එහෙම නැත්නම් අතුලාන්තේ සබාව තුළ වෙන්න පුළුවන් මනුෂ්‍යයන්ගේ ජීවිත වෙන්න පුළුවන් සතුරට ඉන්න බැරුව යනවා. යක්ෂයට ඉන්න බැරුව යනවා. ඉන්න ඇවිලෙන තැන සතුරන්ට ඉන්න බැරි වෙනවා. ඒ නිසා මේ සර්පයා පිට වෙලා යන්න උත්සාහ නමුත් පාවුල්ගේ අතේ එල්ලෙනවා. නමුත් දේ වචනේ අතේ එල්ලී ඉන්නවා මිලිචියෝ දැක. ඒ කාන්තින් මේ මනුෂ්‍යයා මිනිමරුවෙක්. ඔහු මුහුදෙන් ගැලවුණු නමුත් ඔහුට ජීවත් වෙන්න යුක්තිය තෙමේ ඉඳ නහරින්නේ කියා කතා කරගත්තෝ. දැන් මොනවද කරන්නේ? වටේ ඉන්න විවේචනය කරන්න පටන් ගත්තා. අපි දන්නවා අපි මේ ඇදහිල්ල ගමනේ අපේ ජීවිතේට පීඩාවක් එනකොට ප්‍රශ්නයක් එනකොට පොඩි ප්‍රශ්න කරදර කිතුණුවන්ට එනකොට වටපිටාවේ මිනිස්සු සමහරට වෙන ගමන් කරන මිනිස්සු හිනහ වෙනවා. සමහරට ඕගොල්ලෝ දෙවියන් වහන්සේ අදහනවා නේද? ඕගොල්ලන්ට ප්‍රශ්න, ඕගොල්ලන්ට පීඩා, ඕගොල්ලන්ට නින්දා.
ඒ නිසා අපිට දකින්න ලැබෙනවා ඒ ආකාරයෙන් අපේ ජීවිතවල සමහරට මිනිස්සු විවිධ හෙලා දැකීම් එහෙම නැත්නම් මිනිස්සු අපි ගැන විවේචනය කිරීම සමහරට බලා සිටිනවා. ඒ වගේම දැන් ඒ විතරක් නෙමෙයි මිනිස්සු බලන් ඉන්නවා. දැන් මේ පාවුල් දැන් මැරිලා වැටි දැන් අත ඉදිමේ දැන් මොනවද වෙන්නේ යන්නේ කියලා මිනිස්සු බලන් ඉන්න. ඒ නිසා සමහර කොට්ටාසයක් ඉන්නවා අපේ වැටීම දිහා බලන් ඉන්නවා. සමහර අය අපිව කොයි වෙලාවද කඩා වැටෙන්නේ කියලා බලන් ඉන්නවා. සමහර මිනිස්සු සමහරට අපේ ජීවිතේ පහළට යන්නේ කොතන කොයි වෙලාවද කියලා බලන් ඉන්නවා. අපේ වැඩසටහන් අපේ සේවාවල් විනාශ වෙන්නේ කොයි වෙලාවද කියලා බලන් ඉන්නවා. මේ වගේ එක කොටාසයක් බලන් ඉන්නවා. ඒ නිසා ඉදා පාවුල්ගේ ජීවිතේ පාවුල් යන ගමනේ පාවුල් දිහා බලන් ඉන්නවා. පාවුල්ට මොකද්ද වෙන්නේ දැන්? පාවුල් දැන් වැටේ දැන් මැරේ. මේක තමයි මිනිස්සු බලන් හිටියේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපිට දකින්න ලැබෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ලූක් සුවාරංචි 10 වෙනි පරිච්ඡේදයේ අපි බලමු. ලූක් 10:19 කියනවා. සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ට සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්තන මාවසින් නුඹලාට බලය දී තිබේ. මේක තමයි තාමත් වැදගත් දේ. කිතුනුව හැටියට ඇදහිල්ල ගමන යන දෙවියන් වහන්සේගේ මිනිස්සු වන අපිට අපි නිකම්ම මේ ගමන යන්න දෙවියන් වහන්සේ අපිට තෝරගත්තේ නැහැ. උන්වහන්සේගේ ආධිපත්‍ය සහ බලය අපිට දීලා ඒ දෙවියන් වහන්සේගේ මහිමාන්විත බලය දෙවියන් වහන්සේගේ මිනිස්සු සමග දෙවියන් වහන්සේ තබල තමයි අපිව මේ යුද්ධයට යවන්න දෙවියන් වහන්සේ. ඒස අපි හිස් මිනිස්සු නෙවෙයි. කිතුණු ජනතාව දෙවියන් වහන්සේගේ දාසයෝ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වැඩ කරන අය අපි නිකන් කොට්ටාසයක් නෙවෙයි දෙවියන් වහන්සේගේ ආත්මය ඇතුව ඉදිරියට ගමන් කරන අය. ඒ නිසා තමයි සතුරගේ ශක්තිය පරාජය වෙන්නේ යන්නේ. අපි යම් නුවරකට ගිහිල්ලා අපි ඒ නුවර ඉඳලා යාඥා කරනකොට ඒ වටපිටාවේ ක්‍රියා කරන අන්ධකාරයේ බලය බිඳ වැටෙනවා. සතුරු බලය බිඳ වැටෙනවා. ඒ නිසා මේ සර්පයව පාගන්ට බලය දෙවියන් වහන්සේ දුන්නා. මේ සර්පයා දෂ්ට කරා. නමුත් මේ පාවුල්ට කිසි දෙයක් වුණේ නැහැ. මිනිස්සු බලන් ඉන්න දැන් මැරිලා වැටේ කියලා. පාවුල් ඔහු විවේචනය කරන්න ගත්තා. මෙයා මුහුදෙන් ගැලවෙන්න බැලුවා. නේද? මුහුදෙන් ගැලවුණා. නමුත් යුක්තිය මෙයා මිනිමරුවෙක් එහෙම නැත්නම් අපරාධකාරයෙක් කියලා නිකන් විවේචනය කරන්න ගත්තා. ඔහුගේ තියෙන පාපේ නිසා තමයි, ඔහුගේ තියෙන අධර්මිෂ්ඨකම නිසා තමයි ඔහුට මේක වෙන්නේ කියලා. නමුත් අපි දකිනවා කිසි දෙයක් වෙන්නේ නැහැ. ධර්මිෂ්ඨකමේ මාවතේ ගමන් කරන දේව දරුවනි ඔබගේ ජීවිතේ පීඩා පැමිණෙන්න පුළුවන්. නමුත් ඔබට කිසි නපුරක් වෙන්න යන්නේ නැහැ. ඒ නිසා පීඩාවල් එහෙම නැත්නම් ජල මැදින් ගිනි මැදින් ඔබ ගමන් කරන්න පුළුවන්. නමුත් ඔබගේ ජීවිතේට පීඩා කරදර මැද ඔබ නැගිටිනවා. මත් නිසාද ඔබ සමග සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්නවා. ඒ නිසා ඔබට කිසි නපුරක් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය ගැන කිසි අන්තරායක් උඹලාට සිද්ධ වෙන්නේ නැහැ කියලා දේව වචනේ කියනවා. අවශ්‍ය වෙන්නේ දේව කරුණාව සහ දෙවියන් වහන්සේ තුල ඔබ ජීවත් වීමයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන දන ජීවත් වීමයි. පාවුල්තුමා මේ මොන පීඩාව ආවත් ඔහු දේව කැමැත්ත කරන ජීවිතයක් තුළ ඔහු ගමන් කරනු ලැබුවා. ඒ වගේම අපි දකිනවා ඊට පස්සේ අවසානයේ ඔහු ඉදිමෙන 6 වෙනි පදයේ කියනවා ඔහු ඉදිමින්නේ නොහොත් හදිසියෙ මැරි වැටෙන්නේ කියා ඔහු බලා සිටියේ. නමුත් බොහෝ වෙලා බලා සිට ඔහුට කිසි අනතුරක් නොවන බව ඔහු දුටු කල තමුන්ගේ කල්පනාව වෙනස් කොට මොනවාද උනේ? බොහෝ වෙලා බලන් හිටියා දැන් මැරෙයි ඌ බලන් හිටියේ එක තමයි. අද ගොඩක් මිනිස්සු එක තමයි. මිනිස්සුන්ගේ වැටීම දිහා බලන් ඉන්නවා. මිනිස්සුන්ගේ කඩා වැටීම දිහා බලන් ඉන්නවා. ඒක දේශපාලන ලෝකයේ තුලත් ඒක තමයි. එහෙම නැත්නම් බොහෝ මිනිස්යන්ගේ ජීවිතේ ඊර්ෂ්‍යාවෙන් පිරීලා ඉන්නේ. වෛරයෙන් පිරීලා ඉන්නේ. මිනිස්සෙක් දියුණු වෙනකොට ඒ මනුෂ්‍ය දියුණු වෙලා හොඳ තැනකට එනකොට ඒ අනිත් කට්ටියක් බලන් ඉන්නේ මේ මනුස්සයා දැන් වැටේ. දැන් කඩා වැටේ කියලා. මේක තමයි මේ ලෝකයේ තියෙන ස්වභාවය. නමුත් අපි දකිනවා උඩ කිසි දෙයක් උනේ නැහැ. ඒ වගේම ඊට පස්සේ කියන තමුන්ගේ කල්පනාව වෙනස් කොට හොඳට තේරුම් ගන්න වෙයි. අපි දකිනවා මේ පාවුල්ගේ ගමනේ පාවුල්ට කිසි නපුරක් උනේ නැහැ. කිසිම ඒ සර්පයාගේ දෂ්ට කිරීම ඔහුට කිසිම ඔහුගේ ශරීරයට බලපෑමක් උන්නේ නැහැ. මොකද හේතුව සර්පය මේ සියලු දෙනා මැව්ව දෙවියන් වහන්සේ පාවුල් සමග. ලෝකේ මැව්ව සත්තු මැව්ව දෙවියන් වහන්සේ පාවුල් සමග. ඒ නිසා පාවුල් කියන්නේ ගත්තා. මේ නම් දෙවි කෙනෙක්. මේ දෙවි කෙනෙක්.
මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ විදිහට උන් කියන්නේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද අපේ ජීවිතේ පීඩාවල් පැමිණෙනකොට අපිට විනාශය පැමිණෙන්නේ නැහැ. අපි විශ්වාස කරන්න ඕන. ඒ නිසා අපි දෙවියන් වහන්සේ තුල හරියට ජීවත් වෙනවා නම් විනාශය පැමිණෙන්නේ නැහැ. මක් නිසාද? ඒ පීඩාව මැද, රෝගයේ මැද යේසුස් වහන්සේගේ නාමයේ කර්ම කොටගෙන අපිට ජයග්‍රහණය තිබුණා. අපි ජයග්‍රහණය සෙනඟ. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා ඊට පස්සේ දැන් මේ පීඩාව මැද්දේ ඔහු ජය ගන්න ආකාරය. සාරවත් තැනකට ඔහු දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියනවා. ඊට පස්සේ අපි දකින 7 වෙනි පදේ කියනවා ඒ දිවයිනට ප්‍රධානියා පබ්ලිස් හට අයිති ඉඩම ඒ අසල තිබුණේ ඔහු අප පිළිගෙන 3 දවසක් ආදරෙන් අපට ආගන්තුක සත්කාර කළේ. මෙන්න පවුල්ට නැවත ශාස්ත්‍රීයත්වයට ස්වාමීන් වහන්සේ වරගෙන එනවා. උට හොඳ සැලකිලි හොඳට පෝෂණය දීලා කණ්ඩ බොණ්ඩ දීලා සත්කාර කරන දෙවියන් වහන්සේ මේ මෝල්ටා දේශයේ මිනිස්සෙක් දෙවියන් වහන්සේ නැගිට උනවා. ඒ වගේ මුළු දේශයේම දිවයිනටම ප්‍රධානියා කියලා කියනවා. ඒ කියන්නේ මුළු දිවයිනේ දෙවියන් වහන්සේ කරන දෙයක් තමයි සමහර මිනිස්සුන්ගේ ජීවිතක මුළු දේශයන් ස්පර්ශ කරන්න නම් ප්‍රධානීට තමයි දෙවියන් වහන්සේ අත තියන්නේ. ප්‍රධානයට ස්වාමීන් වහන්සේ අත තවනවා. ඒ සපේ දේශය තුල දෙවියන් වහන්සේ ප්‍රධානීට උන්වහන්සේ අත තබනු ලබනවා. ඒ නිසා අපි දකින ඊට පස්සේ මේ ස්ථානයේ තවද පබ්ලියස්ගේ පියා උඩින් සහ රක්තානිසාරෙන් පීඩිතව උත්පල වුණේ පවුල් ඔහු උන් තැනට ගොස් යාඥා කොට ඔහු පිට අත්තබා ඔහු සුව කළේ. මොනවද උනේ? පවුල් ගිහිල්ලා මේ ප්‍රධානියගේ තාත්තා රෝගී වෙලා හිටියා. මොනවද කරන්නේ? පවුල් ගිහිල්ලා ඔහු පිට අත තබා ඔහුට යාඥා කරලා ඔහුව ස්පර්ශ කරලා සුවපත් කරනු ලබනවා. ඒ වගේම ඊට පස්සේ මේ සිදු කල දිවයිනේ ලෙඩ ඇති අනික් අයද පැමිණ සුව කරනු ලැබුවේ. මුළු දිවයිනට සුභාරංචියක් වෙන්න පටන් ගත්තා. මුළු දිවයින පුරා දෙවියන් වහන්සේගේ නාමය ප්‍රකාශ වෙන්න පටන් ගත්තා. ඒ වගේම මුළු දිවයිනටම සුභාරංචියක් වුණා. ඒ නිසා හැමදාම පීඩාවල් එක්ක ගමන් කිරීම නෙවෙයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. සහෝදර සහෝදරිනි අපි දකිනවා පාවුල්ගේ ජීවිතේ එක්තරා කාල පරිච්ඡේදයක සෝදසි පීඩා මැත්තේ මේ මෙලීතිය කියන දේශයට පැමිණුණා. නමුත් මෙලීතිය කියන දේශය තුල ආස්කම්ද පුදුම ලකුණද උපස්ථානයන්ද ආශිර්වාදයේ ප්‍රේමය මේ හැමදේම ලබන්න පුළුවන්කම සුරක්ෂිතකම ඒ වගේ සතුරගේ සියලු පීඩාවල් හැමදේකින් ජයග්‍රහණය ඔහුට පැමිණෙන්න පටන් ගත්තා. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා ඔහුගේ ජීවිතේ ඔහු තවත් විවිධ මාර්ගවල ඔහු නැවත රෝමේ දෙසට ගමන් කරනවා. ඒ වගේම ඒ ආකාරයෙන් අපි දිගටම බලන කල අවසානයේ තිබෙනවා 31 වෙනි පදේ කියනවා 28 31 කියනවා අවසානයේ කිසිම බයක්වත් තහනමක්වත් නැතුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේශනා කරමින් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කාරණා ඉගෙනුවේ. පාවුල්තුමා මොනවද කරන්නේ? පාවුල්තුමාට මෙතන කියන්නේ ඔහු තමා විසින් කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කොට තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන කිසිම බයක්වත් තහනමක්වත් නැතුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේශනා කරමින් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යේසුස් වහන්සේ ගැන කාරණා ඉගෙනුවේ. ආමෙන්. ලොකු කුණාටු මැද්දේ පැමිණුණා. සර්පයන්ගේ පීඩා පැමිණුණා. ඔහු මේ සියල්ලෙන් ජයගෙන ඔහු අවසානයේ ඒ වගේම ඒ සිරවීම හිර කරුවන්ගේ ඒ හිරවීම ඒ සියල්ලෙන් නිදහස් වෙලා ඔහු දෙවියන් වහන්සේගේ කරුණාව තුල ඔහු ඇවිල්ලා නැවත කිසි බයක්වත් තහනමක්වත් නැතුව දේව රාජ්‍ය දේශනා කරමින් ඔහු බොහොම පහසු කාල පරිච්ඡේදයකට උන්වහන්සේ ඔවුන්ව ගෙනගෙන ලැබුවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපේ ජීවිතේ මේ ආකාරයෙන් එක කාල පරිච්ඡේදයක පීඩා තිබෙන්න පුළුවන්. මේ කාලය තුල පීඩා පරීක්ෂා තිබෙන්න පුළුවන්. නමුත් හැමදාම මේ පීඩා සහිතව අපි ගමන් කරන්නේ නැහැ. මේ වගේ ඉවර වෙන කාලයක් අපේ ජීවිතේට පැමිණෙනවා. අපිට දකින්න ස්වාමීන් වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් සදා කාලෙටම අප සමග උන්වහන්සේ තබන්න යනවා.
එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද උදෑසන අපි තේරුම් ගන්න ඕන ස්වාමින් වහන්සේගේ වචනේ අපි මොන ගිනි මැදින් ජල මැදින් ගමන් කරත් ස්වාමින් වහන්සේ සාරවත් දේශයකට ඔබව මාව පමුණුවනවා. එනිසා මේක නියතයක්. උන්වහන්සේ අපිව පීඩා මැද්දේ බයිබලයේ කියනවා නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු ස්ථිර කර ශක්තිමත් කොට පිහිටවනු ලබන බව දේව වචනේ සඳහන් කරනවා. එනිසා පෞල්තුමා එක කාලයක පීඩා අමාරු සහිත කාලවල ආව නමුත් තවත් යුගයක් ඔහුට පැමිණුණා. නිදහස්කමෙන් බයක් නැතුව හරදරයක් නැතුව සුභාරංචි කරගෙන යන්න පුළුවන් කාල පරිච්ඡේදයක් පැමිණුණා. නිසා අපිට අද විවිධ ප්‍රශ්න ගැටලු අභියෝග තියෙන්න පුළුවන්. නමුත් මේ සියලු කුණාටු, මේ සියලු වෛරස්, මේ සියලු වසංගත මැද්දේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වැඩ කරන්න උන්වහන්සේ පසුබිම හදනවා. දෙවියන් වහන්සේ පසුබිම සකස් කරනවා. මේ පීඩා මැද්දේ, මේ යුද්ධ වාතාවරණය මැද්දේ තමයි සභාවල් නැගිටින්නේ, සභාවල් ජය ගන්න. පීඩාවල් මැද්දේ තමයි සභාවල් හරි පාරට වැටෙන්නේ. එනිසා අද මේ උදෑසන ස්වාමීන් වහන්සේගේ වචනේ අසන ඔබ හැම කෙනාටම දෙවියන් වහන්සේගේ වචනේ ආශිර්වාද කරසේක්වා. උන්වහන්සේගේ ඒ යහපත් එවෙත හොඳ වාතාවරණයක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ සකස් කරනසේක්වා. ඔබව සාරවත් දේශයකට දෙවියන් වහන්සේ පමුණුවනසේක්වා. උන්වහන්සේ මේ වචනේ ඔබ සැමට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.